Preview. 2022 පන්තියට අදාළව මම ටියුට් එකක් දීලා තිබුණා ඔපරේටින් සිස්ටම්. කීප දෙනෙක් අපිට ඒකේ පිළිතුරු දාලා තිබුණා. පිළිතුරු සාකච්ඡා කිරීම මම මේ විදිහට දානවා. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ওই තියෙන හැම පිළිතුරකටම ප්‍රශ්නයකටම අදාළ පිළිතුරු ලියන්න පුළුවන් හැකියාව එන්න ඕනේ. හරි. ඒ තරම් මතකයක් අවශ්‍යයි ඕකේ තියෙන කොටස් වලදී. එතකොට තවත් අපි ලිඛිත ප්‍රශ්න පත්‍රයක් කියන්නේ පොත් ටියුට් එකක් තිබෙනවා. ඒක අපි පසුව ලබා දෙන්නම්. අපි බලමු පළවෙනි ප්‍රශ්නයේ සිට. පරිගණකයක් බලගැන්වීමට අදාළ ප්‍රකාශන කීපයක් පහත දැක්වේ. ඒ පරිගණකයට විදුලිය ලබා දුන් සැනින් ROM මතකයේ ඇති BIOS වැඩසටහන ක්‍රියාත්මක වේ. ඒක හරියි. BIOS වැඩසටහන මගින් පරිගණකයේ මූලික දෘඩාංග පරීක්ෂා කිරීමක් සිදු කර මෙහෙයුම් පද්ධති මෘදුකාංගයක් ප්‍රධාන මතකයට ඇතුල් කිරීමට සලස්වනු ලැබේ. කම්පියුටර් එක ඔන් කර විගස BIOS ප්‍රෝග්‍රෑම් එක එහෙම නැත්නම් ROM එකේ තියෙන BIOS ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම BIOS ප්‍රෝග්‍රෑම් එක මගින් පරිගණකයේ තියෙන සියලු දෘඩාංග ක්ෂණිකව පරීක්ෂාවකට ලක් කර ඒක සමර්ථ වුණාට පස්සේ විධාන පද්ධතිය ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. ඒක හරියි. BIOS වැඩසටහන පරිශීලකයාට අවශ්‍ය වූ විටකදී මෙහෙයුම් පද්ධතිය ඔස්සේ ක්‍රියාත්මක කළ හැකිය. ඒක බෑ. ඒ කියන්නේ BIOS ප්‍රෝග්‍රෑම් එක කවදාකවත් මෙහෙයුම් පද්ධතිය හරහා ක්‍රියාවට නංවන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒක පරිගණකේ ඔන් කරන වෙලාවේදී තමයි අපි BIOS වැඩසටහනට ඇතුල් වෙන්න පුළුවන් හැකියාව පවතින්නේ. ඒ නිසා A සහ B පිළිතුර. 4. ඒ කියන්නේ පිළිතුර 4. bootstrap loader යනු මෙහෙයුම් පද්ධතියක් ප්‍රධාන මතකයට ගෙනීමට භාවිතා කරන ලබන ප්‍රෝග්‍රෑම් එකකි. ඒක පළවෙනි එක නිවැරදි. power on safe test ක්‍රියාවලිය සිදුවන්නේ power on safe test. ඒ කියන්නේ කම්පියුටර් එකේ විදුලිය පණ ගැන්වන අවස්ථාවේ ඒක වෙන ක්‍රියාවලිය සිදුවන්නේ පරිගණකයේ ක්‍රියාත්මක කළ විගස BIOS මෘදුකාංගය මගිනි. power on safe test ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ BIOS මෘදුකාංගය තුල. ඒක තියෙන පිළිතුර 4. හතරවෙනි ප්‍රශ්නේ පරිගණකයක් බලගැන්වීමේ පිළිවෙල නිවැරදිව දක්වා ඇත්තේ. දැන් මේ දේවල් 10 වසරේදීත් ඕගොල්ලෝ පොඩ්ඩක් අධ්‍යයනය කරා. මේ තරම් දුරට නොවුනට ක්‍රියාවලිය බලන්න 10 වසර පොතේදී තියෙනවා පිළිවෙල. පරිගණකයක ක්‍රියාත්මක කිරීම ස්විච් ඔන් ඕක කරන්න ඕනේ කාල උද්දීපන චිපය එහෙම නැත්නම් ක්ලොක් ජෙනරේටර් එක වැඩ කරනවා සංඥාව යොමු කරනවා. ඒ සංඥාව යොමු කිරීමේදී තමයි ගොඩක් වෙලාවට ඔයගලන්ගේ පරිගණකයේ යතුරු පෝරුවේ අර දකුණු අත පැත්තේ තියෙන කොළ පාට බල්බ් එක වරක් දැල් වෙන්නේ. BIOS වැඩසටහන ක්‍රියාත්මක වීම හරි. CMOS තුලට ඇති තොරතුරු කියවීම මාස්ටර් බූට් රෙකෝඩරය කියවීම මෙහෙයුම් පද්ධතියට ඇතුල් වීම. පළවෙනි පිළිතුර නිවැරදි. ඒක කියවෙන පිළිවෙල ඊටාම නිවැරදි. දෙවැනි ප්‍රශ්නේ කූල් බූට් යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? ඒ කියන්නේ කූල් බූට් එකක් කියන්නේ අපි කම්පියුටර් එක ඕෆ් කරලා තියෙන වෙලාවක. ඒ කියන්නේ දැන් අපි වැඩ ඉවරලා කම්පියුටර් එක කෙලින්ම පවර් ෂට් ඩවුන් කරලා තියෙන අවස්ථාව. ඒතර පවර් ෂට් ඩවුන් කරලා තියෙන කම්පියුටර් එකක් නැවත පණ ගැන්වීම මූල සිට පණ ගැන්වීම කූල් බූට් විදිහට තමයි අපි හඳුන්වන්නේ. එහෙමනම් මේ පරිගණකයේ විදුලිය විසන්ධි කර පවත්න අවස්ථාවේදී සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක කිරීම පළවෙනි එක ඊටාම නිවැරදි. ඒ වගේම වෝම් බූට් එකක්. ඒ කියන්නේ දැන් සමහරලාට අර වැඩ කරමින් ඉන්න වෙලාවකදී සමහරලාට අපි හැනිබේට් කරනවා. එහෙම නැත්නම් ස්ලීප් මෝඩ් එකට යවනවා. එතකොට එහෙම නැත්නම් සමහරලාට ඔය මොකක්වත් කරේ නැත්නම් කම්පියුටර් එක ඔටෝමැටිකලි අර ස්ක්‍රීන් සර්වර් එක ඔන් වෙලා ස්ලීපින් මෝඩ් එකකට යනවා. එතකොට අපි එවැනි අවස්ථාවකදී අපිලා නැවත මවුස් එක සෙලවීම හෝ පවර් ස්විච් එක වරක් ටච් කිරීම මගින් වේක් අප් වෙනවා. ඒකට අපි කියනවා වෝම් බූට්. ඒ අනුව දෙවෙනි පිළිතුර නිවැරදි. වැඩ කරමින් සිටින අවස්ථාවකදී විදුලි විසන්ධි වීමකින් තොරව රීසෙට් කිරීම නිසා ක්‍රියාත්මක කිරීම. 2. බූට් සෙක්ටර් පිළිබඳ නිවැරදි ප්‍රකාශනය කුමක්ද? බූට් සෙක්ටර් එක.
ඔව් ඒකේ කියනවා බූට් සෙක්ටර් එක ප්‍රමාණය මේක ඇටිත්තේ සෙක්ටර් එක ධාරිතාවය බිටු 512කි. ඔව් දැන් මේකෙදි වැදගත් කාරණයක් කියවෙනවා. දැන් බූට් සෙක්ටර් එක කම්පියුටර් එකේ තියෙන බූට් සෙක්ටර් එක ප්‍රමාණය සාමාන්‍යයෙන් ආරම්භක අවස්ථාවේදී බූට්ස්ට්‍රැප් ලෝඩර් එක වැඩසටහන ක්‍රියාත්මක කරන කොටසේදී බයිට් 512ක් වන විදිහට තමයි අපි හඳුන්වන්නේ. දැන් ඔය බයිට් 512න් බයිට් 446ක ප්‍රමාණය ප්‍රදේශය තුල වැඩසටහනක් තැන්පත්ව තියෙනවා. දැන් ඒ වැඩසටහනට අමතරව ඉතිරි වෙනවා බයිට එතකොට 66ක ප්‍රමාණය. ඒ 66 තුල අදාළ පරිගණකයේ දෘಢ තැටියේ තියෙන කොටස් කිරීම පිළිබඳව අන්තර්ගත කරලා තියෙනවා. එතකොට මේකේ පිළිතුර විදිහට අපිට ගන්න වෙන්නේ පස්වෙනි පිළිතුර වැරදි ප්‍රකාශනයනේ මේකේ අහන්නේ. එතකොට මේ කියන කතන්දර හතරම නිවැරදි. මාස්ටර් බූට් රෙකෝඩයක් ලෙස හඳුන්වනු ලැබේ. ඒක හරි. මෙය තැටිත්තේ සෙක්ටර් එක අඩුවන 512යි. මෙම කොටසේ බිටු 446ක ප්‍රදේශයක බූට් සෙක්ටර් වැඩසටහන පවතිනවා. හරි. එතකොට ඉතිරි වෙනවා 66ක ප්‍රමාණය. ඒ දුඩ තැටියේ පාටිෂන් පිළිබඳ තොරතුරු තමයි තැන්පත් වෙන්නේ. නමුත් මෙහෙයුම් පද්ධතියට අදාළ ක්‍රියාදාමයන් මේ තුල අන්තර්ගත වන්නේ නැහැ. ඒ නිසා මේකේ පස්වෙනි පිළිතුර නිවැරදි පිළිතුරු විදිහට අපි ගන්න පුළුවන්. පැහැදිලිද? ඔව් ඊළඟට අපි බලමු 8 වෙනි ප්‍රශ්නේ. පහත දක්වා ඇති මෙහෙයුම් පද්ධති අතරින් විවෘත මූලාශ්‍රයක් ලෙස හඳුනාගත හැකි විධාන පද්ධතිය කුමක්ද? ඕපන් සෝස් එකක්. or Linux. ඒ වන සරල ප්‍රශ්න. Android මෙහෙයුම් පද්ධති මෘදුකාංගයේ නිපදවන ලද සමාගම කුමක්ද? ඔයගොල්ලෝ අතේ තියන් ඉන්න සෙලුලර් දුරකථනයේ තියෙන Android විධාන පද්ධතිය නිර්මාණය කරපු ආයතනය තමයි කවුද? Google. ඔව් 10. තත්කාලීන මෙහෙයුම් පද්ධති පිළිබඳ නිවැරදි නොවන ප්‍රකාශනය කුමක්ද? ඔව් ඒ කියන්නේ real time process. ආදානය දුන් විගස සැකසුමෙන් පසුව ප්‍රතිදානය ලබා දීම. දැන් උදාහරණයක් ATM යන්ත්‍රය. විවිධ වෛද්‍ය උපකරණ යම් දත්ත ලබා දුන්න ගමන් ශනිකව රුධිරයේ තියෙන සීනි සංයුතිය, උෂ්ණත්ව ප්‍රමාණය, ඒ වගේ යකඩ ප්‍රමාණය මැන බලලා ටක් ගාලා එවැනි උපකරණ වලදී තියෙන රියල් ටයිම් ප්‍රොසෙස් සිස්ටම් එකක්. එතකොට දැන් ඒකෙදි නිවැරදි නොවන ප්‍රකාශන. ඒ කියන්නේ හරි ප්‍රකාශන 4ක් පවතින්න ඕනේ. තත්කාලීන මෙහෙයුම් පද්ධතියක ආදාන ක්‍රියාවලිය ප්‍රතිදාන යන අවස්ථා එක විටම සිදුවේ. ඔව් හරි. තත්කාලීන මෙහෙයුම් පද්ධතිය මාර්ග සංඥා පාලනය සඳහා සුදුසු වේ. ඔව්. තත්කාලීන මෙහෙයුම් පද්ධති බොහෝ විට උපාංග වලට ඍජුව සම්බන්ධ කර ඇත. ඔව්. එවැනි මෙහෙයුම් පද්ධති තියෙන්නේ ඒ අදාළ උපකරණය තුලම ෆික්ස් කරලා. ඒ කියන්නේ hard disk එකක් සම්බන්ධ කරලා සාමාන්‍යයෙන් අපි කම්පියුටර් එකේ තියෙන Windows දාලා තියෙන විදිහට ඒක දාලා නැහැ. memory chip එකක් ඇතුළත කුඩා operating system එකක් වැඩ කරනවා. බැංකු ක්ෂේත්‍රයේ භාවිත වන ATM යන්ත්‍ර කාලීන එක හරියි. තත්කාලීන මෙහෙයුම් පද්ධතියක ආදාන ක්‍රියාවලිය ප්‍රතිදාන එකම අවස්ථාවකදී සිදු නොවේ. 5. ගැලපෙන්නේ නැත්තේ. 11. ඉල්ලුම් පිටුවක් ඩේමන් පේජිං යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? මම මේක කියලා දැන් මොකද අපේ ඔපරේටිං සිස්ටම් එකේ තාම ඔක්කොම ඉවර නෑ. නමුත් මේකට ලියලා තියෙනවා නම් හොඳයි. ඔව්. එතකොට ඩේමන් පේජ් එකක් පේජිං කියන විදිහට අපි හඳුන්වන්නේ අත්‍ය මතකයට. ඔව්. ඒ කියන්නේ අත්‍ය මතකයේ ප්‍රධාන මතකයට ක්‍රියායන යොමු කිරීම තමයි අපි සලකන්නේ. එහෙම නැත්නම් අපි ඔකට කියනවා දැන් ඔය අත්‍ය මතකයයි ප්‍රධාන මතකය අතර වැඩසටහන් හුවමාරු වෙනවා. මතක ඇති විධාන පද්ධතිය අපි කතා කරා යම් ක්‍රියායනයක් ක්‍රියාත්මක වෙමින් පවතින අවස්ථාවකදී මොන හරි ප්‍රශ්න හේතුවෙන් එහෙම නැත්නම් ප්‍රමුඛතාවයේ හේතුවෙන් ඒවා ක්‍රියායන නතර කරනවා. ඒ නතර කරන ඒවා කෙලීම ආපහු යවන්නේ virtual memory එකට. එහෙම නැත්නම් අත්‍ය මතකයට. ඒ වගේම අවශ්‍ය ක්‍රියායනයට අවශ්‍ය කරන නතර කරපු එකට අවශ්‍ය කරන උපදෙස් නැවත ලැබුණට පස්සේ ආපහු ප්‍රධාන මතකයට මේවා ගෙන එනවා. එතකොට ඕකට අපි විශේෂදී ඉගෙන ගන්නකොට කිව්වා මේ හුවමාරු වීමේ ක්‍රියාවලිය ස්වැපින්. එතකොට
ඒකට අපි කියන තවත් නමක් තමයි name and paging කියන සිස්ටම් එක. ඒ කියන්නේ පළවෙනි පිළිතුර මේකේ නිවැරදි. මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයක් නොවන්නේ වෛරස වැනි මෘදුකාංග වලින් ආරක්ෂා කිරීම කියන එක තමයි පහ ගන්න කියන එක නොවන්නේනේ. ඒ කියන්නේ වන ක්‍රියා ගුණ කළමනාකරණය වෙනවා, ක්‍රියාවලි කළමනාකරණය වෙනවා, දෘඩාංග පාලනය වෙනවා, මතක කළමනාකරණය වෙනවා, වෛරස් වැනි මෘදුකාංග වලින් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය විධාන පද්ධතියට ප්‍රධාන වශයෙන් අයිති නැති ක්‍රියාවලියක්. ඒක වෛරස් මෘදුකාංගවල කාර්යභාරයක් විදිහට අපි සලකන්නේ. 13 අත්ල මත තබාගන්න භාවිතා කරනු ලබන කුඩා පරිගණක PDA තුල බහුලව භාවිතා වන මෙහෙයුම් පද්ධති ඒ කියන්නේ ෆාම් টොප් එහෙම නැත්නම් අත්ල පරිගණක ඒවල තියෙන්නේ බහු පරිශීලක නෙමෙයි මේක බහු පරිශීලකයක් වෙන්න විදිහක් නැහැ. ඒක නිසා ඒක තියෙන ගොඩක් වෙලාවට ඒක පරිශීලක ඒකකාරයක් සඳහා. පහත දක්වා ඇති කරුණු සැලකිල්ලට ගන්න. ඒ මෙහෙයුම් පද්ධතියක් මෘදුකාංග මගින් පරිගණකයට සම්බන්ධ දෘඩාංග පාලනය කිරීම සිදු කරනු ලබයි. හරි. B. දෘඩාංග සහ පරිශීලක අතර සම්බන්ධතාවය ගොඩනගනු නොලැබේ. දෘඩාංග හා පරිශීලකයා අතර සම්බන්ධතාවය ගොඩනගන්නේ නැහැ කියලා තමයි තියෙන්නේ. හරි. එතකොට ඒ කියමන අපි ගත්තම ඔබට කියනකොටම තේරෙනවා පරිගණකයේ තියෙන දෘඩාංග සහ පරිශීලකයා කියන්නේ අපි අතර සම්බන්ධතාවයක් පවතින. එතකොට ඒක අපිට දැනට සැලකිල්ලට ගන්න බැරි කාරණා. ඒ අපි සැලකිල්ලට ගමු B පොඩ්ඩක් අතාරමු. මතකය කළමනාකරණය, ගොනු කළමනාකරණය මෙහෙයුම් පද්ධති මෘදුකාංගයේ කාර්යයකි. ඔව්. එහෙමනම් A සහ C නිවැරදි. පිළිතුර 4. ඊළඟට ක්‍රියායන සම්බන්ධව පහත ප්‍රකාශන සැලකිල්ලට ගන්න. ඒ ප්‍රධාන මතකයේ ඉඩ ප්‍රමාණවත් නොවූ අවස්ථාවක සූදානම් තත්වයේ පවත්නා ක්‍රියායනයක් ප්‍රතිහරණය කළ තත්වයට පත් කිරීමට ඉඩ පවතී. හරිනේ? right. B. ධාවනය වෙමින් පවත්නා ක්‍රියායනයක් ආදාන හෝ ප්‍රතිදාන ඒකකවල බලපෑම් නිසා අතුරු බිඳුම් කියන්නේ අපි. right. නිසා ප්‍රතිහරණය කළ තත්වයට පත්වීමට පුළුවන්. ඔව් ඒ කියන්නේ ප්‍රතිහරණය වෙනවා කියන්නේ සැපින් කියන එක අවස්ථාව කියන්නේ අර මම දැන් කලින් ප්‍රශ්නේදී කිව්වා වගේ ප්‍රධාන මතකයත් අත්‍ය මතකයත් අතර හුවමාරු වන අවස්ථාවට තමයි අපි කියන්නේ සැපින්. ඒකේ හරි B. ක්‍රියායනයක් සූදානම් තත්වයට පත්ව ධාවන තත්වයේ පවතින විට අවහිර කළ තත්වයකට පත් විය හැකිය. ඔව් ධාවනයේ වෙමින් පවතින තත්වයක් අර ඩයග්‍රෑම් එක බැලුවම ඕගලන්ට පේනවා සමහරලාට අවහිර කළ තත්වයකට පත් වෙන්න පුළුවන්. ඊට හේතුව තමයි සමහර වෙලාවට උපයෝගීතාවය අනුව එහෙම නැත්නම් ඒ ක්‍රියාත්මක වෙමින් පවතින වැඩසටහනට කලින් විය යුතු ක්‍රියායනයක් එහෙම නැත්නම් අපි ගත්තොත් ප්‍රමුඛත්වයේ දිය යුතු වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්න වුණොත් ක්‍රියාත්මක වෙමින් පවතින එක අවහිර කළ තත්වයකට පත් වෙන්න ඉඩකඩ තිබෙනවා. මේ අනුව පිළිතුරු සියල්ලම ඊටාම නිවැරදි. ඒ කියන්නේ 5. 16. දෘಢ තැටියක ගොනු ගබඩා කිරීම සඳහා මෙහෙයුම් පද්ධතියක් අනුගමනය කරන ක්‍රමවේදය. allocating disk space. නිවැරදි ප්‍රකාශනය නොවන පිළිතුර කුමක්ද? ඔව්. එතකොට දොරටු තැම්පත් කරනකොට යාබැදි විභාජනය සිද්ධ වෙනවා. සබැදි විභාජනය සිද්ධ වෙනවා. සුචි විභාජනය සිද්ධ වෙනවා. අර ඉන්ඩෙක්ස් අවස්ථාව ඉන්ඩෙක්ස් ඇන්ඩ් ලින්ක්ස් අවස්ථාව වෙනවා. තැම්පත් වීම අනුගමනය කරන ක්‍රමවේදය නිවැරදි නොවන ප්‍රකාරතරව. ඉහත ක්‍රියාවන් ඔක්කොම සිද්ධ වෙනවා. නමුත් 5 තැම්පත් වීම කියන ක්‍රියාවලිය නෙමෙයි අපි පාවිච්චි කරන්නේ. ඔව්. දැන් අනුයාතව ගොනු තැම්පත් කරන කතන්දරයක් මම කිව්වා. ඒ වගේම ගොනු තැන් වල තැම්පත් කරලා ඒවා එකතු කරගෙන යන ක්‍රියාවලියක් ගැන සඳහන් කරා. ඊළඟට මම කිව්වා සුචිය ගැන. සුචි ක්‍රියාකාරීත්වය ගැන අර කන්ටෙක්ස්ට් ස්විච් කියන එක එහෙම නැත්නම් සන්දර්භ ස්විචය කියන කතන්දරය. ඔව් ඒ කියන්නේ ගොනුවට අවශ්‍ය කරන තොරතුරු තැන් වල තම්පත් කරනවා. ඒ තැම්පත් කරපු තොරතුරු පිළිබඳව තවත් ස්ථානයක ටේබල් එකක් ගොඩනගනවා. එතකොට සුචි ක්‍රියාකාරීත්වය වෙන්නේ. ඔව්. එහෙමනම් මෙතනට ගැලපෙන්නේ නැත්තේ 5 වෙනි පිළිතුර. 17. ඒක පරිශීලක
ඒක කාර්ය මෙහෙයුම් පද්ධතියක් පිළිබඳව නිවැරදි නොවන ප්‍රකාශනය කුමක්ද? ඒක පරිශීලක ඒක කාර්ය. මෙහෙයුම් පද්ධතියක් පිළිබඳ නිවැරදි නොවන ප්‍රකාශනය. ඒ කියන්නේ නිවැරදි ප්‍රකාශන මෙහි 4ක් පවතින්න ඕනේ. ඔව්. ඒක පරිශීලක එක් කාර්යයක් පමණක් සිදු කිරීමට හැකියාව ඇත. ඊටාම නිවැරදි අත්ල මත තබා ක්‍රියාත්මක කරන කුඩා පරිගණකයේ එහෙම නැත්නම් PDA මීට කලින් ගත්ත ප්‍රශ්නකදී බලන්න පරිගණකයේ තුල බොහෝ විට මෙහෙයුම් පද්ධති ස්ථාපිත කර ඇත. හරි. මෙවැනි මෙහෙයුම් පද්ධති මෘදුකාංග එක් කාර්යයක් පමණක් එක් අවස්ථාවකදී සිදු කළ හැකිය. ඒක කාර්ය කියන්නේ එහෙමනේ. පරිශීලකයන් කීප දෙනෙකුට එක්වර සම්බන්ධ වීමේ හැකියාවක් නොමැත. ඒක හරියි. පරිශීලකයන් කීප දෙනෙකු එක්වර සම්බන්ධ නොවුනත් පරිගණක මෘදුකාංග ගණනාවක් එක්වර භාවිතා කිරීමේ හැකියාව ඇත. ඒකත් බෑ. එහෙමනම් මෙතනට ගැලපෙන්නේ නැත්තේ පස්වෙනි පිළිතුර. එහෙමනම් උත්තරේ විදිහට අපි ගන්නේ 5. 18 ප්‍රධාන මතකයේ ගෙනවිත් තිබෙන වැඩසටහනක්. වෙනත් වැඩසටහනක් සඳහා ප්‍රධාන මතකයේ ඉඩ ලබා දීම සඳහා අත්‍ය මතකය වෙත ගෙන යාම සිදු කරනු ලැබේ. මෙම ක්‍රියාවලිය හඳුන්වන නම කුමක්ද? මීට කලින් අවස්ථාවකදීත් අපි කතා කරා මොකද්ද? සැපින් ප්‍රතිහරණය. පැහැදිලිද? 19 ක්‍රියායනයක් ධාවන තත්වයට පත් වූ පසු එය ඊළඟට පත්විය හැකි අවස්ථා නිවැරදිව දක්වා ඇත්තේ කුමන පිළිතුරේද? ධාවන තත්වයේ මතක ඇතිනේ දැන් අපේ සාමාන්‍ය වැඩසටහනකදී ඒකේ ආරම්භක තත්වය ක්‍රියේටිව් ටයිප් එක තියෙනවා නැත්නම් නිව් ස්ටේට් එක තියෙනවා. ඒ වගේම ඒවා සූදානම් කරන්න ඕනේ. අර තරගයකට සූදානම් වෙනවා වගේ. හරිද? රයිට්. එතකොට ක්‍රීඩකයන් කැඳවීම කරන්න ඕනේ. එතකොට ක්‍රීඩකයන් වෝම් අප් කරන්න ඕනේ. ඊළඟට ධාවන තරගයේ යෙදෙන්න ඕනේ සහ ධාවනය අවසන් වෙන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය තත්වය. දැන් මේකේ කියනවා ධාවන තත්වයට පත් වූ පසු. ඒ කියන්නේ දැන් ක්‍රීඩකයා දුවමින් පවතිනවා. පසු ඊළඟට පත්විය හැකි අවස්ථා නිවැරදිව. ඒතකොට ඊළඟට පත් වෙන්න පුළුවන් අවස්ථා තමයි එකක්. සාමාන්‍ය පරිදි ක්‍රියායනය ටර්මිනේට් වෙන්න පුළුවන්. ටර්මිනේට් වෙනවා කියන එක අදහස් කරන්නේ එතනදී නම් ක්‍රියාව සම්පූර්ණ වෙලා නතර වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම නැත්නම් මතක ඇති අර ප්‍රමුඛතාවය දෙන්න ඕන ක්‍රියාවලියක් ආපු ගමන් මේක අවහිර කළ තත්වයකට පත් කරනවා. එහෙමනම් ක්‍රියාත්මක වී අවසන් වූ තත්වය. වෙන්න පුළුවන් සිද්ධි එකක් තමයි නිවැරදිව ප්‍රශ්නයක් නැතුව අවසන් වෙන්නේ. අවහිර කළ තත්වය. නතර කරන්න පුළුවන්. නතර කරොත් අනිවාර්යයෙන්ම මේක අත්‍ය මතකයට දානවා. එහෙනම් ප්‍රතිහරණය කළ අවහිර කළ තත්වය. එතකොට ප්‍රමුඛතාවයට අදාළ වැඩසටහන ඉවරෙච්ච ගමන් නැවත මෙයාව තරංගයට යොමු කරනවා. ඒ කියන්නේ අපි තුමු දුවනකොට ඔහුගේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා වැටීමක් සිද්ධ වුණා නම් එහෙම නැත්නම් අපි තුමු මොකක් හරි අකටයුත්තක් සිද්ධ වුණා නම් එයාව තරංගෙන් ඒ වෙනකොට නතර අයින් කරනවා. අයින් කරලා ඊළඟ වටේදී ආපහු ටර්නෝවර් එකදී ආයි සූදානම් කරලා සමහරලාට තරංගයට ඔහුව තියනවා. පේනවද? රයිට්. එහෙමනම් මේකේ පළවෙනි උත්තරේ ඊටාම නිවැරදි බව පේනවා. ඔය ක්‍රියායන වැඩසටහන පිළිබඳව එහෙම නැත්නම් ඒ රූප සටහන පිළිබඳව ඒ රූප සටහනේ ආකාර දෙකක් මම සඳහන් කරලා පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ එකම සටහනම තමයි ඇඳලා ලකුණු කරන්න පුළුවන් හැකියාව සහ ඒක තැන්වලදී සිදුවන ක්‍රියාවලිය ලියන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. ඒක දැනටත් ඔයගොල්ලෝ නිකන් කොලයක හරි ලියන්න ඕන. රූප සටහන අඳින්න පුළුවන් වෙන්න ඕන. ඊතල ගමන් මාර්ගය ඊළඟට වෙන්න ඕන ස්ටේට් එකේ හැම ස්ටේට් එකකම සිදුවන ක්‍රියාවලිය මොකක්ද කියලක අඳින්න සහ පැහැදිලි කරන්න පුළුවන් හැකියාව හොඳින් තියෙන්න ඕන. නිකන් මේක කතන්දරයක් වගේ. මේක මෙච්චරනේ. ඒ කියන්නේ ආයි විභාගේ කවදා හරි ඉවර වෙනකන් ඔය ක්‍රියායනයේ සම්පූර්ණයෙන් ප්‍රොසෙසර් එකක් ඇතුලේ සිදුවන ක්‍රියාවලිය ඔච්චරමයි. ඕක ආයි වෙනස් වෙන්නේ නැහනේ. ඒතර ඕක මතක තියාගන්න බැරි තත්වයක කෙනෙක් ඒ ලෙවලට යන්න ඕනේ නැහැ. හරි. පැහැදිලිද? right. 20. ක්‍රියායන කළමනාකරණයේදී භාවිතා වන නියමාකරණ. නියමාකරණ අපි පාවිච්චි කරන්න ඕනේ. මතක ඇතිනේ. right. නිවැරදිව දක්වා ඇති පිළිතුර වන්නේ.
ඔව් මතක කියන්නේ මතක තියාගන්න ඕනේ. ඔව් ඒකෙදිදී අපිට මතක ඇති නියමාකරණ තිබුණා. ඒ කියන්නේ වැඩසටහන් විධාන පද්ධති පාවිච්චි කරනවා මොකද්ද? ඔව් දිගු කාලීන නියමාකරණ long term type එක පාවිච්චි කරනවා, mid term type එක පාවිච්චි කරනවා, short term පාවිච්චි කරනවා. හරිද? එතකොට ඒක අනුව ක්‍රියාවලි කළමනාකරණය කරනවා කවුද? විධාන පද්ධතිය. ඒකට මේ අලුත් විධාන පද්ධතිය වල මේ ක්‍රියාවලි කළමනාකරණය කරන්න පාවිච්චි කරන තව ක්‍රමවේදයක්. ඔව්. එතකොට ඒකෙදි අපි ගත්තොත් පිළිවෙලින් මේක ඇහුවොත් නිවැරදිව දක්වා ඇත්තේ. භාවිතා කළමනාකරණය භාවිතාව නියමාකරණය නිවැරදිව දක්වා ඇත්තේ. දිගු කාලීන නියමාකරණය, කෙටි කාලීන කරණය, මධ්‍ය කාලීන නියමාකරණය. එහෙම කියලා තමයි එන්න ඕනේ. කෙටි කාලීන එහෙම එකක් පිළිවෙලට කියන්නේ මේ හරි වචන වලින් කියවෙන්නේ 3 එක. 21. කෙටි කාලීන නියමාකරණ භාවිතා වන්නේ ක්‍රියායන කළමනාකරණයේ කුමන අවස්ථාවේදීද? ඔව් කෙටි කාලීන ඒවා පාවිච්චි වෙන්නේ මතක ඇති අර 3 වෙනියට මම ඕගලන්ගේ නෝට් එකේ ලියලා ඇති. ධාවන තත්වයේ හෝ ධාවන තත්වයට සූදානම් වෙමින් පවතින ඒවා තමයි කෙටි කාලීන නියමාකරණ වලට අයිති වෙන්නේ. එහෙම නැත්නම් ෂෝට් ටර්ම්ස් වලට අයිති වෙන්නේ. එහෙම අනුව මේකේ පිළිතුර විය යුත්තේ 2. ඒවා වැරදි නම් නැවත පොතේ ඒ කොටස කියවන්න. තේරෙන්නේ නැත්නම් නැවත මට මගෙන් විස්තරේ අහන්න පුළුවන්. හරිද? 22. ක්‍රියායනයක් සකසනය වෙත යොමු වී ක්‍රියාත්මක වන ආකාරය පාලනය කිරීම සඳහා භාවිතා වන ඇල්ගොරිතමයක් නොවන්නේ කුමක්ද? ඔව් ඇල්ගොරිතම් කීපයක් අපි සඳහන් කරා. මතක ඇති මේකෙත් කියවෙනවා රවුන්ඩ් රොබින් සිස්ටම් එක තියෙනවා. අර ප්‍රොසෙසර් එක නිශ්චිත කාලයක් හැම ක්‍රියායනයක් සඳහාම ලබා දීලා ඒ ක්‍රියායනයේට ගතවන කාලය වරින් වර ඉෂ්ට කිරීමේ ක්‍රියාවලිය. මතක ඇතිනේ. ඊළඟට මේකේ තියෙනවා දෙවෙනියට තියෙනවා පළමු පැමිණීම ප්‍රමුඛතාව. first come first serve. කෙටිම කාලය පළමුව ක්‍රියාත්මක කිරීම. කෙටිම කාලයේ පළමුව ක්‍රියාත්මක කිරීම short time first serve. එහෙම කතන්දරයක් නැහැ. මේකේ ඒ වගන්ති කෙටිම කාර්ය වෙන්න ඕනේ. කෙටිම කාර්ය පළමුව ක්‍රියාත්මක කිරීම. හරිද? short time first save කියන එක නෙමෙයි. ඊළඟට ප්‍රමුඛතා පාදකය. ඒ කියන්නේ priority. ඒ කියන්නේ අර පොලිමක මුලින් එන්නේ කවුද? එයාට අවස්ථාව ලබා දෙනවා. ඊළඟ එක්කෙනා. ඊළඟට දිගු කාලීන නියමාකරණ. ඒ කතන්දරයක් මේකට අයිති නෑ. හරිද? ඒ කතන්දරයක් මේකට අයිති වෙන්නේ නෑ. ඒක නිසා මෙතනදී හරි ඒක නිසා මේකේ පිළිතුර පස්වෙනි දිගු කාල නියමාකරණ කියන්නේ වෙන කතන්දරයක්. එතකොට අපේ මේ ක්‍රියායන කළමනාකරණය පාලනය කිරීම සඳහා භාවිතා කරන ඇල්ගොරිතම් වලට ඒක අයිති නෑ. ඒ නිසා පස්වෙනි එක තමයි මේකේ පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන්. නමුත් අර තුන්වෙනි පිළිතුර කෙටිම කාර්ය කියන එක එන්න ඕනේ. right. කෙටිම කාර්ය. 23 25 දක්වා ඇති රූප සටහන. දැන් මේ රූප සටහන ඔබට පුරුදුයි. ඒ වගේම මේ රූප සටහනේ ප්‍රශ්න එතනදී දෙකක් තුනක් විතර අහලා තියෙනවා. ක්‍රියායන අවස්ථාවට අදාළ රූප සටහනක් ඉහත දක්වා ඇත. එහි A සිට G දක්වා පිළිවෙලින් ඇතුළත් විය යුතු අවස්ථාවන් නිවැරදිව දක්වා ඇති පිළිතුර කුමක්ද? ඔව් බලන්න ඕගලන්ට S පියාගෙන මේ අවස්ථා ටික ලකුණු කරන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම A B C E මොකද්ද? A මොකද්ද? නිර්මිත අවස්ථාව පටන් ගැනීම. B සූදානම්. C ධාවනය. E තමයි terminate. මුදාහැරීම. හරිද? එතකොට අලුතෙන් එකතු වෙන්නේ මෙතනදී ඔය D F G. අනිවාර්යයෙන්ම D ඇවිල්ලා මොකද්ද? අවහිර කළ තත්වය. F සහ G කියන්නේ අර අවහිර කරපු දේවල්
නැවත සූදානම් තත්වයට සහ අත්‍ය මතකයට මාරු කිරීම, මාත්‍ය මතකයෙන් මෙහාට ගෙන ඒම, ප්‍රධාන මතකයට ගෙනීම වගේ ක්‍රියාවන් තමයි පාවිච්චි වෙන්නේ. එතකොට මේකේ පිළිවෙලින් අපි ගත්තොත් එන්න ඕනේ ඒ නිර්මිත තත්වයේ ඊටාම නිවැරදි. ඒ අනුව දැන් කියවලා දැන් ඔයගොල්ලෝ කියවලා ඇතිනේ. ඕකේ. පහ. නිර්මිත තත්ත්වය, සූදානම් තත්ත්වය, C ධාවන තත්ත්වය, D අවහිර කළ තත්ත්වය, E අවසන් කළ තත්ත්වය, F ප්‍රතිහරණය සූදානම් කිරීම, G ප්‍රතිහරණය කළ අවහිර කළ තත්ත්වය. හරි. පස්වෙනි පිළිතුර. 24 ඉහත රූපයේ දක්වා ඇති C සිට D දක්වා කිසියම් ක්‍රියායනයක් ගමන් කිරීමට බලපෑ හැකි වඩාත් නිවැරදි හේතු පෙන්වා ඇත්තේ කුමන ප්‍රකාශනයේද? C සහ D. ආදාන හෝ ප්‍රතිදාන උපාංගයන්ගෙන් සිදුවන බලපෑම. අතුරු බෙදුම්. එහෙම එකක් තියෙන්නේ 3. පළවෙනි එකත් හරි. නමුත් පළවෙනි එකේ ප්‍රතිදාන උපාංගත් අතුරු බෙදුම් වෙන්න පුළුවන්. එහෙම වුණොත් නතර වෙන්න පුළුවන්. ඒ නිසා මේකේ වඩාත් උචිත පුත්‍රද 3. 25. ඉහත රූප සටහනේ B සිට F දක්වා ක්‍රියායනයක් ගමන් කිරීමට අදාළ වන හේතු නිවැරදිව විස්තර නොවන්නේ කුමන පිළිතුරේ? B සිට F දක්වා. B සිට F. ඒකේ ගත්තොත් F වෙත පැමිණ තිබුණු ක්‍රියායනයක් නැවත විවිධ ගමන් කිරීම සිදු වේ. නිවැරදි. අනිත් ඒවා ගත්තොත් එහෙම එක හරිය දෙක හරිය x. F වෙත පැමිණ තිබූ ක්‍රියායනයක් නැවත B වෙත ගමන් නොකිරීම සිදු. මේකේ වැරදි එක හොයන්න ඕනේ. සිදු නොවේ, සිදු වේ. සිදු වෙනවා. එතකොට මේකේ තියෙන්නේ සිදු නොවේ. එතකොට මෙතන ගැලපෙන්නේ නැත්තේ 5. ඒ කියන්නේ පිළිතුර 5. සූදානම් තත්වයේ සහ ධාවන තත්වයේ අතර ක්‍රියායන හුවමාරු කිරීමේ ක්‍රියාවලිය හඳුන්වන නම කුමක්ද? සූදානම් තත්වය සහ ධාවන තත්වය අතර ක්‍රියායන හුවමාරු කිරීමේ ක්‍රියාවලිය හඳුන්වනු ලබන්නේ ඒවා හඳුන්වනු ලබන්නේ නමකින්ද? එතකොට දැන් අපි ඒ කියන්නේ හાર્ඩ් ඩිස්ක් එක මත තියෙන ගොනු අපි අරගෙන සූදානම් තත්ත්වයට පත් කරන්න ඕනේ. ඒ වගේම පෙළ ගස්වන්න ඕනේ. එතකොට මතක ඇති අර සූදානම් තත්ත්වයට පත් කරන්න අවශ්‍ය කරන ගොනු හાર્ඩ් ඩිස්ක් එකෙන් සොයා ගැනීම කරන්නේ නිවැරදිව සන්දර්භ ස්විච් එක මගින්. මතක ඇතිනේ. ඒතර සන්දර්භ ස්විච් එක කන්ටෙක්ස්ට් ස්විච් එක තමයි මේකේ පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන්. එයා තමයි අර හાર્ඩ් ඩිස්ක් එක මත තියෙන දත්ත වලින් ඒ අවශ්‍ය දත්ත තැන් වල අඩංගු වෙලා තියෙන ටික කන්ටෙක්ස්ට් ස්විච් එක මගින් එහෙම නැත්නම් සන්දර්භ ස්විච් එක මගින් මේ ගුණුවට අවශ්‍ය කරන කැටිති සියල්ල ඒකාබද්ධ කරලා ධාවන තත්ත්වය ආවයි කට්ටිය තමයි දැන් තරඟෙට දුවන්නේ කියලා ගේන එක තමයි කන්ටෙක්ස්ට් ස්විච් එකේ ක්‍රියාවලිය. එතකොට මෙතන නියමාකරණ දිගු කාල නියමාකරණ ඒ වදාළ වෙන්නේ තුන්වෙනි එක තමයි මේක වඩාත්ම උචිත පිළිතුර විය යුත්තේ. රවුන්ඩ් රොබින් ඇල්ගොරිතමයේ සම්බන්ධ ප්‍රකාශනය. රවුන්ඩ් රොබින් කිව්ව ගමන් ටක් ගාලා මතක් වෙන්න ඕනේ නිශ්චිත කාලයක් හැම ක්‍රියායනයක් සඳහාම සපයා දීමේ ක්‍රියාව. සූදානම් තත්ත්වයේ පවත්වන ක්‍රියායන සකසනය වෙත යොමු කර නිශ්චිත කාල පරාසයක ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දීම රවුන්ඩ් රොබින් ඇල්ගොරිතමය මගින් සිදුවේ. පට්ට නිවැරදි. B. ධාවනය වෙමින් පවත්නා ක්‍රියායනයකින් කොටසක් ක්‍රියාත්මක වී ඉතිරි කොටස නැවත සූදානම් තත්වයට යොමු වීමට හැකියාව රවුන්ඩ් රොබින් ඇල්ගොරිතමය තුල පවතී. අර බලන්න අර මම ඔයගලන්ට දුන්න රවුන්ඩ් රොබින් ගැන පැහැදිලි කරනකොට සටහනක්. අපි දුන් ක්‍රියායනයක කාලය ක්වොන්ටම් ටයිම් එකකින් අපි ගත්තොත් කාලය එකක 5යි කියලා. එතකොට සකසනය ලබා දෙන්නේ ඒකට ක්වොන්ටම් කාලය 2යි නම් 2යි 2යි 1යි. එතකොට මේ දෙක මුළු දෙක ඉවරලා පහු දෙකක් පසු අරගෙන ඊළඟ එක ගන්න. එතකොට ඒක B පිළිතුර නිවැරදි. එහෙම නැත්නම් B එකත් පිළිතුර විදිහට නිවැරදි. තාම උත්තරය අපි ගත්තේ නෑ.
C වර්තමානයේ භාවිතා වන බොහෝ මෙහෙයුම් පද්ධති රවුන්ඩ් රොබින් ක්‍රමවේදයට සකසා ඇත. බහු සකසන සහ බහු ක්‍රමලේඛන ක්‍රියාත්මක වන අවස්ථාවලදී වඩාත්ම උචිත ක්‍රමවේදය ඒක තමයි. හැම වැඩසටහනෙම කොටස යම් ඊටාම සූක්ෂම කාලයකදී ඉටු කිරීම. එතකොට ඔබට තේරෙන්නේ පරිගණකයේ වැඩසටහන් කීපයක් එකම අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන ස්වභාවයයි. ඒක වර්තමානයේ ඒක වඩාත් උචිතයි. මේ අනුව ABC යන පිළිතුරු සියල්ලම නිවැරදි. 28 රවුන්ඩ් රොබින් ඇල්ගොරිදමයට අදාළ නිවැරදි නොවන පිළිතුර කුමක්ද? වැරදි එක. ඒ කියන්නේ නිවැරදිව 4ක් ඇති. ධාවන තත්වයට පත් වූ ක්‍රියාණයක් නැවත සූදානම් තත්වයට පත් වීමක් රවුන්ඩ් රොබින් ඇල්ගොරිදමය තුළ සිදුවේ. ඔව්. ධාවනයේ තත්වයට පත් වූ ක්‍රියාණයක් නැවත සූදානම් තත්වයට පත් වීමක් සිදු නොවේ. අන්න ඒක වැරදි. 2. පිළිතුර 2. 29 FAT32 ගොනු ව්‍යුහය සම්බන්ධව පහත දක්වා ඇති කරුණු සැලකිල්ලට ගන්න. ඒ ගොනු නාමය තුල අසීමිත අකුරු ප්‍රමාණයක් අඩංගු කළ හැකිය. FAT32 ගේ අසීමිත ප්‍රමාණයක් බෑ. ඒ කතන්දරේ වැරදි. ගොනුවක විශාලත්වයේ සීමා සහිතය. ඔව්. ගොනුවක විශාලත්වය යම් සීමාවක් පවතිනවා. ඒක ඔයගොල්ලන්ගේ සටහනේ දීලා ඇති. මීට කලින් එහෙම නැත්නම් ඔය විධාන පද්ධති වලටම අදාළව සටහනක් FAT සහ NTFS ගොනු ආකෘති පිළිබඳව තියෙන සීමාවන් පැනවීම සටහන දීලා ඇති. මම මේක දැන් උත්තර කිව්වොත් ඔයගොල්ලෝ පොත බලන්නේ නැහනේ. දැන් ආපහු ඒ වගු කොටස බලන්න. බැලුවම තේරෙයි FAT allocation table එකේ තියෙන පහසුකම් මොනවද? NTFS allocation table එකේ තියෙන පහසුකම් මොනවද කියලා. එතකොට B ගුණෝක විශාලත්වයේ සීමා සහිතය යුනිකේත සඳහා සහාය නොදක්වයි. ඔව් යුනිකේත සඳහා සහාය දක්වන්නේ NTFS. ඒක නිසා මේකේ B සහ C නිවැරදි. 30 NTFS ගොනු ව්‍යුහය සම්බන්ධව පහත දක්වා ඇති කරුණු සැලකිල්ලට ගන්න. ඒ ගොනුවක ආරක්ෂාව ඉහළ මට්ටමක පවතී. ඔව්. විශාල ධාරිතාවකින් යුත් දෘಢ තැටි සඳහා සහාය දක්වයි. හරි. C Windows 95 මෙහයුම් පද්ධතිය සඳහා භාවිතා කරන ලදී. පහත දක්වා සම්බන්ධ පහත දක්වා කරුණු සැලකිල්ලට ගන්න. එතකොට අපි බලමු. ඉහත ප්‍රකාශන අතුරෙන් NTFS ගොනු ව්‍යුහය සම්බන්ධ නිවැරදි නොවන ප්‍රකාශනය. ඔව්. C වැරදි. Windows 95 මෙහයුම් පද්ධතිය සඳහා භාවිතා වුණේ නැහැ. NTFS. දැනට පාවිච්චි වෙන්නේ ඒක පටන් ගත්තේ අපිට Windows XP Windows XP වලින් පසුව තියෙන විධාන පද්ධති වල NTFS new technology file system එක ක්‍රියාත්මක වෙන්නේ. එහෙමනම් C පිළිතුර හතරවෙනි එක මේකේ පිළිතුර විදිහට ගන්න පුළුවන්. ප්‍රතිහරණ ක්‍රියාවලියේදී මතක හරි. ඊළඟට අපි ගත්තොත් 31 වෙනි ප්‍රශ්නය ප්‍රතිහරණ ක්‍රියාවලියේදී ප්‍රධාන මතකයේ ගෙන යන දත්ත ගබඩා කර ලබන්නේ කුමන ස්ථානයේද? අත්‍ය මතකය තුල. මේ අත්‍ය මතකය ගොඩනැගෙන්නේ පරිගණකයේ ක්‍රියාත්මක වුණාට පසුව දෘಢ තැටිය යම් කලාපයක් යම් කලාපයක් වෙන් කර ගන්නෝ ධාරිතාවයක් විදිහට යම් වැඩ කටයුතු සිදු කිරීම සඳහා. එතකොට ඒක ක්‍රියා විරහිත කරපුවම මේ කොටස ඉවත් වෙනවා. ඒ වගේම ආයි ක්‍රියාවට නංවනකොට මේ අත්‍යමතක කොටස නිර්මාණය වෙනවා. 32 සමන්තම පරිගණකයේ ස්ථාපනය කර ඇති Windows 7 මෙහෙයුම් පද්ධතිය තුලම තවත් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කර ක්‍රියාත්මක කරමින් සිටි. මෙම ක්‍රමවේදයේ තාක්ෂණිකව නම් කරනු ලබන්නේ මොකද්ද? මල්ටි යූසර් කියන ක්‍රියාවලියද, මල්ටි බූස්ට් කියන එකද, ඩුවල් බූස්ට් කියද, OS ස්විචින් කියන එකද, වර්චුවල් PC. වර්චුවල් ටයිප් එකක්. වර්චුවල් බොක්ස් කියලා එකක් තියෙන software එකක්. ඒ software එක මගින් විධාන පද්ධති දැනට ඔයගොල්ලෝ පාවිච්චි කරලා සමහරලාට ඇති, සමහරලාට නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ විධාන පද්ධතිය තුල
virtual box system එක අන්තර්ගත කරලපුවම අපිට තවත් විධාන පද්ධතියක අනුරුවක් අන්තර්ගත කරන්න පුළුවන් එය තුලම. එතකොට අර OS දෙකම එකම ඩෙස්ක්ටොප් එකේ ඉඳලා මාරු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. උදාහරණයක් විධානයක් ක්‍රියාත්මක කරපු ගමන් virtual box එක හරහා Windows 10 වලට මාරු වීමත් අනුරුවට මාරු වීමත් ඒ වගේම නැවත Windows 7 අනුරුවට මාරු වීමත් ක්ෂණිකව සිදු කරන්න පුළුවන්. ඒකට අපි පාවිච්චි කරන්නේ සිස්ටම් එක virtual PC. ඒවා අලුත් දේවල්. හරි. නිමල් ඔහුගේ පරිගණකයේ දෘಢ තැටිය ආකෘතිකරණය කරන ලදී. එහිදී ඔහු විසින් ගොනු ආකෘතිය ලෙස FAT16 ක්‍රමය තෝරා ගන්නා ලදී. ඒ අනුව මෙම දෘಢ තැටිය හා සම්බන්ධ නිවැරදි නොවන ප්‍රකාශන තෝරන්න. නිවැරදි නොවන. හතර. ගොනු නාමය අසීමිතව ලබා දීමට පුළුවන්. ඒක වැරදි. ඔව්. 34. ගොනු පාලන කාණ්ඩක ෆයිල් කන්ට්‍රෝල් බ්ලොක්ස් කියන ඒවා මේකත් මම උගන්වලා තියෙනවා. ඔයගලන්ට නෝට් එක දීලා තියෙන්නේ. පවතින තොරතුරක් සම්බන්ධව වැරදි පිළිතුර තෝරන්න. වැරදි පිළිතුර. ඒතර වැරදි පිළිතුර විදිහට අපි ගත්තොත් ඒ ගුණයේ නම අඩංගුපති හරි. ගුණයේ දුගුණාමය අඩංගුපවති. ගුණයක බඩාකරිත ස්ථාන හරි. ගුණයේ වර්ගය පිළිබඳව තොරතුරු අඩංගු වෙනවා. කන්ට්‍රෝල් බොක්ස් වල ගුණයේ නාමය දිගුණාමයට අදාළ තොරතුරු පවතින නමුත් ගුණ ගබඩා කර ඇති ස්ථානයේ පිළිබඳ තොරතුරු 5. පිළිතුර 5. ගොනු ගබඩා කිරීම සඳහා යාබද විභජනය. ඒ කියන්නේ ගුණයක් තැම්පත් කරලා ඊළඟ ස්ථානයේ ඊළඟ කොටස තැම්පත් කිරීම. යාබද නේ right. ක්‍රමවේදය භාවිතා කිරීමේදී ඇතිවන ගැටලු නිවැරදිව ප්‍රකාශන වන පිළිතුරු. මතක ඇති අර ගුණයක් අපි යාබද කැටිති වල තැම්පත් කරගෙන ගියපුවම තැම්පත් කරන්න පළවෙනි පාර පුළුවන්. හදිසිය හරි ආපහු ඒ ගුණුව විවෘත කළා. ඒ ගුණුවේ යම් අලුත් වැඩියා කිරීමක් තවත් තොරතුරු අන්තර්ගත කිරීමක් කරොත් ඒ අලුත් වෙන තොරතුරු වලට අදාළ ධාරිතාවයේ තැම්පත් වෙන්න ප්‍රශ්නයක්. එතකොට ඒක වෙනත් ලොකේෂන් එකක තමයි තැම්පත් කරන්නේ. එතකොට ගුණුවේ අදාළ කොටස් එක තැනක තවත් තැනක තව කෑල්ලක්. එතකොට ඒක මේ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය මම ඔයගලන්ට පාඩමේදී හොඳින් පැහැදිලි කරා. එතකොට එතනදී ප්‍රශ්නේ තමයි බලමු මේකෙදි කියන විදිහට නිවැරදි ප්‍රකාශනය වන්නේ. නව ගුණයක් සඳහා ඉඩ ලබා ගැනීමට කාලයක් ගත වූ විට අපහසු විය අපහසු විය හැක. ඔව් ඒක හරි. නව ගුණයක් සඳහා ඉඩ ලබා ගැනීමේ කාලයක්. එක ඒ අහලා තියෙන ප්‍රශ්නෙට පොඩි අකුරු අඩුපාඩුවක් තියෙනවා. නමුත් ඒ ප්‍රශ්නේ පිළිතුර 1. නිවැරදි ප්‍රකාශන පිළිතුර කුමක්ද? ඔව්. තිස්හය ප්‍රධාන මතකයේ බාහිර ඛණ්ඩනීකරණයක් කරන්නට පිළියමක් වන්නේ. ඛණ්ඩනීකරණය. ඒක ගත්තොත් පළවෙනි එක සුසංහිතකරණය. බලන්නේ කොටස නැවත පොතේ පාඩම් කරන තැන. නෝට් එකේ බලන්න. ස්වයංක්‍රීය ගුවන් ගමන් පාලන පද්ධතියක් සඳහා වඩාත්ම සුදුසු මෙහෙයුම් පද්ධති වර්ගය වන්නේ කුමක්ද? ස්වයංක්‍රීය ක්‍රමයට නම් රියල් ටයිම් ප්‍රොසෙස් එකක් තමයි සුදුසු. එහෙමනම් පිළිතුර 1. 38 දැනට ක්‍රියාත්මක වීම පවතින ක්‍රියායනයක් අත්හිටු වීමට සකසනය වෙත ක්ෂණිකව යොමු කිරීමට සංඥාවන් හඳුන්වනු ලබන්නේ interrupting අතුරු බිඳු. NTFS යන්නේ දිගුනාමය New Technology File System එක. NTFS සඳහා පහත දක්වා ඇති කරුණු අතරින් නිවැරදි නොවන ප්‍රකාශනය. නිවැරදි නොවන.
ඒ කියන්නේ නිවැරදි ප්‍රකාශන 4ක් ඇති. ඊතා විශාල ධාරිතාවෙන් යුත් ගුණ සැකසීමේ හැකියාව පවතී. ඊතාම නිවැරදි දීර්ඝ ගුණ නාමයන් ලබා දීම හරේ සවිනිකේතක හරේ ගුණ සුරක්ෂිත කිරීමේ හැකියාව පහළ පරිදි. ගුණ සුරක්ෂිත කිරීමේ හැකියාව ඉහළ මට්ටමක පවතී. හරි. වර්තමානයේ මෙම ආකෘතිකරණයේ භාවිතා වීමක් සිදු නොවේ. අන්න ඒක වැරදි. පිළිතුර 5. කාල විභජන මෙහෙයුම් පද්ධතියක් තුල සූදානම් තත්වයේ පවත්නා ක්‍රියායනයක් ධාවන තත්වයට පත් කරලීමට වඩාත්ම සුදුසුම ඇල්ගොරිදමය වන්නේ රවුන්ඩ් රොබින්. අංක 1. ප්‍රධාන මතකය හා අත්‍ය මතකය අතර හුවමාරු වන ක්‍රියායන පිළිබඳ තොරතුරු පවත්වාගෙන යනු ලබන ඒකකය හඳුන්වනු ලබන්නේ පේජ් ටේබල් එක. මතක ඇතිනේ. දැන් ක්‍රියායනයක් හුවමාරු කරනකොට මේ ඒ හුවමාරු කිරී දේවල් පිළිබඳව යම් ලේඛනයක් පවත්වාගෙන යනවා දුරට තැටිය මත. ඒකේ ඇතුලේ තමයි මේ මාරු කරේ ඒවා මොනවද ආපහු ක්‍රියාත්මක වෙන්න ඕනේ ඊළඟට කවුද සූදානම් තත්ත්වයට ගෙනියන්න ඕනේ කවුද. ඒකට අපි කියනවා පේජ් ටේබල්. පහත ප්‍රකාශනයක් සැලකිලිට ගන්න. ඒ පරිගණක මතකය කළමනාකරණය කිරීම මෙහෙයුම් පද්ධතියේ කාර්යයක් වේ. හරි. පරිගණකයට ඇතුළත් වන වෛරස් මෘදුකාංග විනාශ කිරීමේ හැකියාව මෙහෙයුම් පද්ධතියට පවතී. හරි. පරිගණකයට ඇතුළත් වන වෛරස් මෘදුකාංග විනාශ කිරීමේ හැකියාව මෙහෙයුම් පද්ධතිය තුළට පවතී. නෑ, වැරදි. මෙහෙයුම් පද්ධති මෘදුකාංගයක් මගින් ගොනු කළමනාකරණය කිරීම සිදු කෙරේ. ඔව්, හරි. A සහ C පිළිතුර නිවැරදි වෙන්න ඕනේ. ඒක තියෙන්නේ 4. මෙහෙයුම් පද්ධති ප්‍රධාන වශයෙන් අතුරු මුහුණත් මත වර්ග දෙකකට වෙන් කරනු ලැබේ. අතුරු මුහුණත් වනුයේ පළවෙනි උත්තරේ. 45. මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයක් ලෙස හඳුන්වා ගැනීමට නොහැකි ප්‍රකාශනය කුමක්ද? හැකිය බැති පරිගණකයට ඇතුළත් වී වෛරස් අනාවරණය කිරීම මෙහෙයුම් පද්ධතියේ කාර්යයකි. 5. මේක මීට කලින් කියවුණා වගේ ප්‍රශ්නේ. 46. ප්‍රධාන මතකයේ පවත්නා ක්‍රියායනයක් අත්‍ය මතකයේ වෙත ගෙන යාම හඳුන්වනු ලබන්නේ ප්‍රතිහරණයයි. ගෙන යාම ප්‍රතිහරණය. ඒ ක්‍රියාව කරන්නේ කන්ටෙක්ස්ට් ස්විච් එක. හරි. ප්‍රතිහරණය. අංක 4 උත්තරේ. හරි. එහෙනම් පිළිතුරු ප්‍රශ්න 47යි තිබුණේ. 47ට අදාළ පිළිතුරු ටික මම දාලා තිනවා. බලන්න කොපමණ ප්‍රමාණයක් හරිද කියලා. මේ ප්‍රමාණය සඳහන් කරන්න මට කොච්චරක් කරලා හරිද කියන එක. හරි. රයිට්. ඊළඟ පාඩමෙන් අපි පාඩමේ ඉදිරියට අපි තවත් දවසක ගමන් කරමු. සුබ දවසක්. Preview.